ආයුබෝවන් අට ශ්‍රේණිය ශාක විවිධත්වය කියන පාඩමේ දෙක කොටස සමග ඔබමා එකතු වෙන්න ඕන. අපි මේ කොටස් ටික අද කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලොත් එක්ක යන්න ශේතචාරිකාවල් ලෑස්ති කරලා තියෙනවා. ඒකට ඔයගොල්ලෝ ලෑස්තිද? ඔය ඇඳුම හොඳයි. ශේතචාරිකාව යන්න ලෑස්ති වෙන්න. ශේතචාරිකාවට වුණ වෙනවා අරණ පොත. අපි ක්ෂේත්‍රයේ යනකොට අපේ සමහර ශාක කොටස් අපි පසුවත් දෙන සඳහා අපි ශාක කොටස් මේ විදිහට අරගෙන මෙහෙම පොතක් ඇතුලේ දාලා තමයි ඒක ගෙනියන්නේ. එතකොට අපි මේක ආය අපි වෙන දවසක සතියකින් දෙකකින් අපිට මේ කොටස බලන්න පුළුවන්. එකතු කරගන්න ශාක කොටස් පොඩි මල්ලක දාගෙන යන්න. අපි බලමු මුලින්ම අද දවසේ පාඩම උත්ස්වේදන අනුවර්ත. මොකද පුතා උත්ස්වේදනය කියන්නේ? මේ ශාකේ නිරතුරුවම ජලයේ වාෂ්පය ලෙස පිට වෙනවා. ශාකේ ජලය වාෂ්පාකාරයෙන් පිට වෙන එක තමයි උත්ස්වේදනය කියන්නේ. ප්‍රධාන වශයෙන් ශාකයේ පත්‍රයෙන් තමයි වැඩිපුර ජලයේ වාෂ්ප ලෙස පිට ජලය පිට වෙන තව ක්‍රම තිබෙනවා. උත්ස්වේදනය කියන්නේ ශාක පත්‍රයකින් නැත්නම් ශාකයේ ජලයේ වාෂ්ප ලෙස පිට වෙන. සමහර ශාක තිබෙනවා මේ උත්ස්වේදනය අඩු කරගන්න. ගොඩක් වෙලාවට ශුෂ්ක ප්‍රදේශවල වැඩෙන ශාක, අරලිය, පතොක්, නවහන්දි, දලු, කස මේ වගේ ශාක ශුෂ්ක ප්‍රදේශවල වැඩෙනවා. ශුෂ්ක ප්‍රදේශ කියන්නේ ජලය අඩු වාර්ෂික වර්ෂාපතනයේ අඩු ප්‍රදේශ. එනම් මේ ශාකය නොනැසී වර්ෂය පුරාම ජීවත් වෙන්න නම් ජල ප්‍රමාණය උරා ගන්න ජල ප්‍රමාණය අඩුයි. පසේ ජලය අඩුයි. එහෙනම් මෙයා විවිධ උපක්‍රම අනුවර්තනයක් කියන්නේ හැඩගැසීම, පරිසරයට හැඩගැසීම උපක්‍රමය. එහෙනම් උත්ස්වේදනය අවම කරන්න ශාකවල තිබෙන අනුවර්තන මොනවද? සමහර ශාක පත්‍ර ඝනකම් උච්චාරණයක් පිළිටන. ඝනකම් උච්චාරණය. අරලිය වගේ ශාකවල ඝනකම් උච්චාරණයක් තිබේ. අරලිය කන්නේ. සමහර ශාකවල මේ උච්චාරණය කියන පුතා ශාක පත්‍රයක හරස් කඩක් අපි ගත්තොත් පත්‍රයේ ඉහළින්ම තිබෙනවා ඉටි ස්තරයක්. ඒකට තමයි උච්චාරණය කියන්නේ. ඒකට ඇතුළේ තියෙන සෛල අපි කියනවා අපිචාරණය කියලා. උඩු අපිචාරණය. ඊට පස්සේ ශාක පත්‍රයේ මැද හරිය තවත් සෛල වර්ග තිබෙනවා. ඊට පස්සේ තියෙනවා ශාක පත්‍රයේ යටි කොටස. යටිපැත්ත අපි කියනවා යටි අපිචාරණය. යටි අපිචාරණය. ගොඩක් වෙලාවට බහුල වශයෙන් මේ යටි අපිචාරණයේ තිබෙනවා සිදුරු. අපි ඒවට කියනවා පූටිකා කියලා. මේ පූටිකා සිදුරු වලින් තමයි බහුලවම ශාක පත්‍රයේ ජලයේ වාෂ්ප ලෙස පිට වෙන්නේ. උත්ස්වේදනයේ සිදුවේ පූටිකා සිදුරු. වායු හුමාරු සිදු වෙන්නේ පූටිකා සිදුරු. ඔක්සිජන් වායු, කාබන් ඩයොක්සයිඩ් වායු පත්‍රය තුළට ගන්නේම පිට කරන්නේ මේ පූටිකා සිදුරු හරහා සිදුවේ. එන උත්ස්වේදනය අවම කරගන්න පත්‍ර සංඛ්‍යාව සමහරලාට අඩු වෙනවා.
පත්‍ර කුඩා වෙලා. පත්‍ර සීන වෙලා. පත්‍ර සීන වීම. පත්‍ර සංඛ්‍යාව සීන වෙලා. අඩු වීම. පත්‍ර කුඩා වීම. පත්‍ර කටු බවට විකරණය වෙලා. පත්‍ර කටු බවට විකරණය වීම. මේවා තමයි උත්ස්වේදනය අවම කරන්න, අඩුම කරන්න. ශාක පත්‍ර දක්වන හැඩගැසීම් අනුවර්ත. ඝනකම් උච්චරමයක් තියෙනවා. ඒක අපි කිව්වා අරලිය වගේ, කණේරු වගේ ශාකවල. පත්‍ර සීන වීම. පත්‍ර කුඩා වීම නැත්නම් පත්‍ර සිහින් වීම. පත්‍ර සිහින් වීම. කස වගේ ශාක. පත්‍ර අඩු වෙලා ගිහිල්ලා. සීන වෙලා කියන්නේ පත්‍ර සංඛ්‍යාව අඩු වෙලා. හීරස්ස හතවාරිය වගේ ශාකවල පත්‍ර කටු බවට විකරණය වෙලා. පතොක් වගේ ශාකවල පත්‍ර කටු බවට විකරණය වෙලා. මුළු ශාක දේහයම කොළ පාටයි. ප්‍රභා සංශ්ලේෂණයේ බාර අරගෙනයි දැන් පත්‍ර නැහැ. පත්‍ර කටු බවට පත් වෙලා. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයේ පත්‍රය කරන්නේ. ඒතර පත්‍ර නැත්නම් පත්‍ර සංඛ්‍යාව අඩු වෙලා නේ. පත්‍ර සිහින් වෙලා නේ. එහෙනම් ශාකයේ ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ ශාක පත්‍රය. ඉතින් පත්‍ර අඩු වෙලා නම් පත්‍ර නැති වෙලා ගිහිල්ලා නම් එහෙනම් ශාකය මුළු ශාකයම කොළ පාට වෙලා ප්‍රභා සංශ්ලේෂණයේ බාරගේ. ඊළඟට අපි බලමු ශ්වේතචාරිකාවක්. අපි ගොඩක් ශාක ළඟට ගිහිල්ලා අපි බලමු මේ ශාකවල තියෙන වෙනස්කම්. අපි කියනවා විවිධත්වය කියලා. ශාක කඳ. ශාක කඳේ ප්‍රධාන කෘත්‍යය තමයි මුල් මගින් උරා ගන්නා ජලය සහ කංජලවන ශාකයේ අනෙක් වායු කොටස් වලට ගෙන යන කඳ ආධාරක. උඩ තියෙන අතු කඳ, කඳට උඩින් තියෙන අතු, පත්‍ර, මල්, ගෙඩි නැත්නම් ඵල මේ ඔක්කොම දරා සිටින්නේ කඳ. සන්ධාරණකාරයක් කරන. කඳන් වර්ග තියෙනවා. ගොඩක්. පොළොවේ යට තියෙන කඳන් වලට මොනවද කියන්නේ? භූගත කඳ. භූගත කඳ. ප්‍රචාරණ කඳ. ප්‍රචාරණ කඳ. කඳන් වර්ග. ප්‍රභා සංශ්ලේෂී කඳ. ප්‍රභා සංශ්ලේෂණයේ බාර අරගෙන අපි පතොක් දැන් ප්‍රභා සංශ්ලේෂී. ප්‍රභා සංශ්ලේෂී කඳ. දාවක කඳ. කඳන් වර්ග. අපි බලමු කඳන් වල විවිධත්වය. මුල් වල විවිධත්වය. මුල් වර්ගයක් තියෙනවා. බලන්න කොච්චර වෙනස්කම් ශාකයක තිබෙනවද? ජලය සහ කංජලවන උරන මුල් වලට අමතරව පිටින් එන මුල්. ගෙදරින් ඉන්න කට්ටිය, ගෙදරින් ඉන්න සමාජිකයන්ට අමතරව පිටින් කවුරු එනවනේ අපි කියන ආගන්තුකයෝ කියලා. ඒ වගේ ශාකයක ප්‍රධාන මුලට අමතරව ගහේ සෙසු කොටස් වලින් මුල් වෙනවා නම් අපි ඒවලට කියන්නේ ආගන්තුකම්. ආරෝහක මුල් කියලා කියනවා. දැන් බුලත් ගම්බිරිස්වල
ප්‍රධාන මුලක් තියෙනවා. ජලය කණි ලැබුණු උරන්. ඊට අමතරව මේ පත්‍රයේ සම්බන්ධ වෙන තැනින් තාප්ප වලට ඇවිල්ලා වැඩෙන තව මුල් විශේෂය. මුල් වර්ග තියෙනවා. ආලග්න මුල්. වායුදර මුල්. වායුදර මුල්. නැත්නම් අපි කියන සසන මුල්. වායු මුල්. අපි බලමු ඕකි වගේ ශාකවල වායු මුල්. කරු මුල්. කෛරු මුල්. මුල් වර්ග. ප්‍රචාරණ මුල්. ප්‍රජනක මුල් කිව්වත් කමන්නේ. මුල් වලින් පැලෙන ශාක, කරපිංච වගේ ශාක. ප්‍රචාරණ. කරු වලින් මේ මාතු තියෙන මේකට කියන්නේ කරුව. මේ අත්ත එහෙම දෙකට බෙදිලා. මෙතන කරුව. අත්තක ඉඳන් වැටෙනවා මුල. අපි කියනවා කරු මුල් කියලා. කනෙන් හට ගන්නා වෙනම මුල් තියෙනවා. කෛරු මුල්. මේක අතුවලට ආධාරයක් ලෙස කරුමු. කෛරුමු. වායුමු ලෝකිඩවල තියෙන වායුමු. කිරිල්ල වගේ ශාකවල කඩලාන ශාක සමහර වායුදරේව ශ්වසන මුල් තියෙනවා. මුල් ලොකු විකල්පයක්. අපි එනම් ශේත්‍රචාරිකාවේදී නියම ළඟටම ගිහිල්ලා බලමු. ඔබ එනවා නේද? ශේත්‍රචාරිකාව යන්නේ. එනයම්. මේ තියෙන්නේ අක්කපාන ශාකය. ඔගොල්ලෝ දන්නවා අක්කපාන ශාකයේ පත්‍රය මාංශලයි ටිකක් ඝනකම්. මේ පත්‍රයේ විශේෂත්වය තමයි වර්ධක ප්‍රජනනය සිදු වෙනවා. පත්‍රය මගින් පැල ලබා ගන්න පුළුවන්. මේ පත්‍රයේ ධාරය රැලි සහිතයි. මේ තිබෙන්නේ හීරැස්ස ශාකය. මේ හීරැස්ස ශාකයේ විශේෂ ලක්ෂණයක් තමයි කඳ හතරැස්. මේ තියෙන හීරැස්ස ශාකය. මේකේ පහුරු තිබෙනවා. වැලක් විදියට යනවා ආරෝහක ශාකය. විශේෂත්වය තමයි කඳ හතරැස් වීම. මේ තියෙන්නේ අරලිය ශාකය. අරලිය ශාකය ශුෂ්ක ප්‍රදේශවල වැඩෙන ශාකයක්. ශුෂ්ක ප්‍රදේශවල වැඩෙන්න මේ ශාකය අනුවර්තනය වෙලා. මේ ශාකයේ ගබඩා වෙලා තියෙනවා කිරි. ඒ ජලය ගබඩා වෙලා තියෙනවා කිරි ලෙස. පේනවා නේද? කොළයක් පත්‍රයක් ඇදුවම කිරි බේරෙන ජලය කිරි ලෙස ගබඩා කරලා. ඒ ශුෂ්ක රූපී ලක්ෂණය
පත්‍රය ගත්තම පත්‍රය සාමාන්‍ය පත්‍රයකට වඩා දිලිසෙනවා. පත්‍ර හැඩයත් බලන්න. ධාරයේ රැලි සහිත නැහැ. මෙයාගේ ඝනකම් උච්චාරණයක් තිබෙනවා. සූර්යාලෝකයේ පතනය වුණාම ඒ සූර්යාලෝකය ගොඩක් පරාවර්තනය කරනවා. පත්‍රයේ දිලිසෙනවා. සුෂ්ක රූපී ලක්ෂණ මේ ශාකයට තියෙනවා. මේ තියෙන්නේ රොහියෝ ශාකය. මේ රොහියෝ ශාකයේ විශේෂත්වයක් තිබෙනවා. මෙහි පත්‍රයේ දිගටි පත්‍ර සිහින් දිගටි පත්‍ර එහි එක් පැත්තක් යටි පැත්ත යටි පෘෂ්ඨයේ දම් පාටයි. අපි අභිචර්මීය සීවියක් පරීක්ෂා කරන්න ශාක සෛල බලන්න. මේ අභිචර්මීය සීවියක් ලෙස ගන්නේ මේ රොහියෝ ශාකයේ යටි අභිචර්මීය සීවියක්. මේ තියෙන්නේ ඕකිඩ් ශාකයක්. උඩවැඩියා විශේෂයක්. මේ ශාකයේ වැවෙන්නේ ගස් මත. ඒතර මේගොල්ලන්ගේ මුල පසට සම්බන්ධයක් නැහැ. අපි ශාකයක් කියලායි කියන්නේ. මේ තියෙන්නේ ඒ මුල්. මේවලට කියන්නේ වායෝ මුල්. වායුදර මුල් නිමි. මේවා වායෝ මුල්. මේ මුල් වැදගත් වෙන්නේ ජලය උරා ගැනීම. මේ මුල් වැදගත් වෙන්නේ ජලය වාතයේ දින ජල වාෂ්ප උරා ගැනීම. මේ තියෙන්නේ කිරිල්ල ශාකය. මේ කිරිල්ල ශාකය වැවෙන්නේ ගංගාශ්‍රිතව ගම් ඉවුරු වල. කඩලාන ශාකය. කිරිල්ල මහ කඩොල් වගේ ශාකවල විශේෂ ලක්ෂණයක් තමයි ගහේ මුල් වලින් මේවා වැවෙන්නේ ජල මට්ටමේ නිසා. මේගොල්ලන්ට තියෙන ගැටලුවක් තමයි ශ්වසනය සඳහා මුල් වලට ඔක්සිජන් හිඟකම. ඒ නිසා මේ මුල් පොළොව තුලින් ජල මට්ටමින් ඉහළට වැඩෙනවා. මෙන්න මේ මුල් වලට කියන්නේ වායුදර මුල්. එහෙම නැත්නම් ශ්වසන මුල්. ඒතර වායුදර මුල් වලට පුළුවන් වායුගෝලයේ ඔක්සිජන් ලබා ගන්න. ඒ නිසා ගසට අවශ්‍ය ඔක්සිජන් වායුව මේ ශ්වසන මුල් හේවත් වායුදර මුල් වලින් ලබා දෙනවා. එහෙනම් වායුදර මුල් ශ්වසන මුල් තිබෙන්නේ කිරිල්ල කඩලාන ශාකවල. මේ තියෙන්නේ අපුෂ්ප ශාකයක්. අපුෂ්ප ශාකයක් වන කුරුළු කැදලි ශාකය. මේ ශාකයේ මුල භූගත මුලක් වගේ තිබෙනවා. මේකේ විශේෂ ලක්ෂණයක් පත්‍රවල මෙහෙම මේ ඇඹරිලා තියෙනවා. කුණ්ඩලාකාර ස්වභාවය. කුණ්ඩලාකාර ප්‍රාක් පත්‍රණය කියලා කියනවා. කුණ්ඩලාකාර ප්‍රාක් පත්‍රණය. මේ ශාකවල පත්‍රයේ යටිපැත්තේ බීජාණු. මේ බීජාණු තමයි මේ පත්‍රයේ යටිපැත්තේ පිහිටන්. පුෂ්පයක් හටගන්නේ අපුෂ්ප ශාකය. මේ තිබෙන්නේ කොබොලීල ශාකය. මේ කොබොලීල ශාකයේ විශේෂත්වය තමයි පත්‍රය. පත්‍රයේ හැඩය. මේ පත්‍රයේ හැඩය බලන්න
පත්‍රයේ තුඩ කෙළවරෙන් දෙකට බෙදිලා. කොබුලීල පත්‍රය. මේ තියෙන විශාල තේක ගස. මේ තේක ගසේ විශේෂත්වයක් අපි දැක්කොත් මේ තේක ගසේ පත්‍ර සරල පත්‍ර. මේකේ පත්‍ර වින්‍යාසය බැලුවොත් පත්‍ර පිහිටලා තියෙන ආකාරය පත්‍ර දෙකකට ලම්බකව තවත් පත්‍ර දෙකක්. ඒ ආලෝකයේ වැඩිපුර ලබා ගන්න මේ ශාකයේ පත්‍ර වින්‍යාසය හැඩ ගැසිලා තිබෙනවා. මේ තියෙන්නේ අඬනහිරියා ශාකය. මේ අඬනහිරියා ශාකයේ විශේෂත්වයක් තියෙනවා. වියලි බීජවල ඒ වියලි බීජ ඇතුලේ මේක කරලා මේ වියලි කරල තුල බීජ සෙලවෙනවා. ඒ සද්දයක් වෙන නිසා තමයි අඬනහිරියා කියලා නම වැටලා තියෙන්නේ. මේ තියෙන්නේ බෝගන්විලා ශාකය. මේ බෝගන්විලා ශාකයේ විශේෂත්වයක් තියෙනවා පුෂ්පය. මේ තියෙන්නේ පුෂ්පයක්. මේ පුෂ්පය වර්ණවත් වෙලා තියෙන්නේ ඒකේ නිපත්‍රය තමයි වර්ණවත් වෙලා තියෙන්නේ. මේ පත්‍ර තුනක් තියෙන්නේ නිපත්‍ර තුනක්. තනි පුෂ්පිකා තුනක් තිබෙනවා. වර්ණවත් නිපත්‍රය. සාමාන්‍යයෙන් අපි වද ශාකයේ ගත්තොත් මණිපත්‍ර කොළ පාටයි. මෙයාගේ නිපත්‍රය වර්ණවත් වෙලා. මේ තියෙන්නේ දෙල් ගහ. මේ දෙල් ගහේ ගැහැණු මලයි පිරිමි මලයි දැකලා නැත්නම් බලා ගන්න. ගැහැණු මල තමයි දෙල් ගෙඩිය බවට පත් වෙන්නේ. පිරිමි මල හැලිලා යනවා.